එහෙනම් මේ රිවිෂන් එකේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අපෙන් අහනවා මොකක්ද? ශ්‍රම බලකාය කියන්නේ මොකක්ද? ශ්‍රම බලකාය ගණනය කරන්නේ කොහොමද? පුතේ ශ්‍රම බලකාය කියන්නේ වැඩ කරන්න සූදානමින් ඉන්න පිරිස. ශ්‍රම බලකාය කියන්නේ මොකක්ද පුතේ? වැඩ කරන්න සූදානමින් ඉන්න පිරිස. සූදානමින් ඉන්න පිරිස. පැහැදිලිද? වැඩ කරන්න සූදානමින් ඉන්න පිරිස. හරි right. පුතේ ලංකාවේ ශ්‍රම බලකාය ගණනය කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ලංකාවේ ශ්‍රම බලකාය කොච්චර ඉන්නවද? කොපමණ ප්‍රමාණයක්ද ආදී වශයෙන් ගණනය කිරීම කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. හරිද? ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පුතේ ශ්‍රම බලකාය ගණනය කරන්නේ මෙහෙම. කොහොමද? ලියන්න පුතේ යටින් අපි උත්තරේ ලියලෙමු පොඩ්ඩක්. උත්තරේ ටිකක් ලියලෙමු. ලියන්න. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ රතු පෑන අතර ගන්න. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ රතු පෑන අතර ගන්න. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. තොරතුරු ලබා දෙන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. තොරතුරු ලබා දෙන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. මෙම ආයතනය පවත්වනු ලබන මෙම ආයතනය පවත්වනු ලබන මෙම ආයතනය පවත්වනු ලබන මෙම ආයතනය පවත්වනු ලබන ශ්‍රම බලකා සමීක්ෂණ මගින් මෙම ආයතනය පවත්වනු ලබන ශ්‍රම බලකා සමීක්ෂණ මගින් ශ්‍රම බලකා සමීක්ෂණ මගින් තොරතුරු ලබා දීම සිදුවේ. ශ්‍රම බලකා සමීක්ෂණ මගින් තොරතුරු ලබා දීම සිදුවේ. රූලර් කරලා ලියන්න පුතේ. ඒ අනුව ශ්‍රම බලකාය යනු දැන් ලියන්න. ඒ අනුව ශ්‍රම බලකාය යනු ඒ අනුව ශ්‍රම බලකාය යනු
ඔන්න පුතේ දැන් නිර්වචනය කරන්න යන්න. නිර්වචනය කරන් ඉමු. ලැබුතේ ඒ අනුව ශ්‍රම බලකාය අනුව රතු පෑන අතර ගන්න පුතේ යන්න. ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් සමීක්ෂණ දිනට පෙර සතිය තුල ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් සමීක්ෂණ දිනට පෙර සතිය තුල සමීක්ෂණ දිනට පෙර සතිය තුල ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් සමීක්ෂණ දිනට පෙර සතිය තුල වැටුපක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වැටුපක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වැටුපක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කරන හෝ අපේක්ෂා කරන අවුරුදු 15ට වැඩි රැකියාවක් කරන හෝ අපේක්ෂා කරන අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන්ය මම ආයෙ කියනවා පුතේ බලන්න ශ්‍රම බලකාය යනු ආයෙ බලන්න ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමීක්ෂණ දිනට පෙර සතිය තුල වැටුපක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කරන හෝ අපේක්ෂා කරන අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන්. ඒ අනුව ශ්‍රම බලකාය යනු ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමීක්ෂණ දිනට පෙර සතිය තුල වැටුපක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් රැකියාවක් කරන හෝ අපේක්ෂා කරන අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන් ශ්‍රම බලකාය කියන්නේ. දැන් බලමු පුතේ ශ්‍රම බලකාය ගණනය කරන්නේ කොහොමද? ශ්‍රම බලකාය ගණනය කරන්නේ කොහොමද? පුතේ ශ්‍රම බලකාය ගණනය කරන්නේ මෙහෙම. දැන් අපි ගණනය කරන ආකාරය පොඩ්ඩක් බලමු. මෙන්න මේ පුතේ කරා. ඉස්සෙල්ම ගන්නවා පුතේ රටේ ජනගහනය. කවුද ගන්නේ පුතේ රටේ?
ජනගහනය ගන්න. සමස්ත ජන සංඛ්‍යාව ගන්න. අරගෙන අවුරුදු 15ට අඩු ළමා ජනගහනය අයින්. කවුද අයින් කරන්නේ? අවුරුදු 15ට අඩු ළමයි ටික අයින් කළා. අවුරුදු 15 කියන්නේ කී වසරද? 10 වසරනේ. ඕ 10 වසර උන්ට වැඩක් කරගන්න බෑ. ඔයා දන්නෝනේ අයින් කළා. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ ඉතුරු වෙනවා කවුද? අවුරුදු 15ට වැඩි වැඩ කළ හැකි වයසේ ජනගහනය ඉතුරු වෙනවා. ඉතුරු එව්වන්ට නමක් කියනවා පුතේ. මොකද්ද කියන නම? වැඩ කළ හැකි වයසේ ජනගහනය. ඊට පස්සේ ගන්න කවුද? අන්න 15ට අඩු ළමාය ටික අයින් කළාට පස්සේ ඉතුරු වෙනවා කවුද පුතේ? ඉතුරු වෙන්නේ වැඩ කළ හැකි වයසේ ජනගහනය. වැඩ කළ හැකි වයසේ. හැබැයි වැඩ කළ හැකි වයසේ හිටියත් පුතේ මෙන්න මේ පාර්ශව ටික අයින් කරනවා. ඒ පාර්ශවයන්ට කියනවා මොකක්ද කියන්නේ පුතේ? ආර්ථික වශයෙන් අක්‍රීය පාර්ශව. ආර්ථික වශයෙන් අක්‍රීය පාර්ශව. මොකක් කියලාද කියන්නේ පුතේ? අක්‍රීය පාර්ශව කියන්නේ කොහොමද? ආර්ථික වශයෙන් අක්‍රීය පාර්ශව. ආර්ථික වශයෙන් අක්‍රීය පාර්ශව. මෙන්න මේ අය පුතේ. පළවෙනි පාර්ශවය තමයි පූර්ණ කාලීන අධ්‍යාපනය ලබන අය. පුතාලා වගේ ෆුල් ටයිම් ඉගෙන ගන්නවා. රස්සාවක් කරන්නේ නැහැ. අවුරුදු 15ට වැඩි. හැබැයි රැකියාවක් කරන්නේ නැහැ. ඉගෙන ගන්නවා. දෙවෙනි එක පූර්ණ ආබාධිතය. කිසිම රස්සාවක් කරන්න බැරි සම්පූර්ණ වශයෙන් ආබාධ තත්වයට ගොදුරු වෙච්ච අය. පූර්ණ ආබාධිතය. තුන ගෘහණිය. ගෙවල් වලට වෙලා යුම් කටයුතු, ගේ දොර වැඩ කටයුතු කරගෙන ඉන්න ගෘහණියෝ අයිත්. ඊට පස්සේ විශ්‍රාමිකයන් අයිත්. වියපත් වූවන් නැත්නම් විශ්‍රාමිකයන් අයිත්. විශ්‍රාමිකයන් අයිත්. මොනවද අයින් කරන්නේ? පූර්ව කාලීන අධ්‍යාපනය ලබන අය, පූර්ණ ආබාධිතයෝ, ගෘහණියෝ. ඊට පස්සේ අයින් කරනවා පුතේ කවුද? ඊළඟ එක්කෙනා ස්වේච්ඡාවෙන් සේවා වියුක්ත වූවන්. ස්වේච්ඡාවෙන් සේවා වියුක්ත වූවන්. පුතේ ස්වේච්ඡාවෙන් සේවා වියුක්ත වූවන් කියන්නේ අපි දැන් රස්සාවක් දුන්නත් කරන්නේ නැති රස්තියාදුකාරයෝ. ස්වේච්ඡාවෙන් සේවා වියුක්ත වූ කියන්නේ කවුද පුතේ? රස්තියාදුකාරය නේද? ස්වේච්ඡාවෙන් සේවා වියුක්ත වූ කියන්නේ රස්තියාදුකාරය. අන්න පුතේ නම් ජනගහනය ආරම් 15ට වඩා උන් අයින් කළා. ආර්ථික වශයෙන් අක්‍රීය පාර්ශව අයින් කළා. අන්න දැන් ඉතුරු වෙනවා පුතේ ආර්ථික වශයෙන් සක්‍රීය. ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය. කවුද ඉතුරු වෙන්නේ පුතේ? ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය ඉතුරු වෙනවා. මකුන් ඉතුරු වෙන්නේ පුතේ? ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය ඉතුරු වෙනවා.
අන්නේ ආර්ථික වශයෙන් සක්‍රීය ජනසංඛ්‍යාවට තමයි පුතේ කියන්නේ අපේ මාතෘකාව. මොකක්ද? ශ්‍රම බලකාය. ඒ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට තමයි පුතේ අපේ මාතෘකාව කියන්නේ. මොකක්ද? ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය. පුතේ ශ්‍රම බලකාය නැවතත් කොටස් දෙකයි. එක සේවා නියුක්ත ජනසංඛ්‍යාව. දෙක සේවා වියුක්ත ජනසංඛ්‍යාව. සේවා වියුක්ත ජන සංඛ්‍යාව. එහෙනම් බලන්න පුතේ ඔන්න ඔහොමයි ශ්‍රම බලකාය ගණනය කළේ. ඔන්න ඔහොමයි පුතේ ශ්‍රම බලකාය ජන ගණනය කළේ. කොහොමද ගණනය කරන්නේ? කොහොමද ගණනය කරන්නේ? මෙන්න ගණනය කරන ආකාරය. ඉස්සෙල්ලාම ගන්න ජනගහනය. කොහොමද ගණනය කරන්නේ වෙන්නේ? ඉස්සෙල්ලාම ගන්නවා පුතේ ජනගහනය. ජනගහනය අරගෙන අයින් කරනවා පුතේ අවුරුදු 15ට අඩු ළමා ජනගහනය. එළවල දාන ළමයි 15ට අඩු ළමයි කෙලෙමු. අන්න ඉතුරු වෙනවා පුතේ කවුද? වැඩ කළ හැකි වයසේ ජනගහනය. කවුද ඉතුරු වෙන්නේ පුතේ? වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරන්න පුළුවන් ඔක්කොම වැඩි කරන්න පුළුවන් වයසේ ඉඳියයි කියලා ගන්න. අයින් කරනවා පුතේ ආර්ථික වශයෙන් අක්‍රීය පාර්ශ්ව. කවුද පුතේ අක්‍රීය පාර්ශ්ව? පූර්ණ කාලීන අධ්‍යාපනය ලබන්නන්, පූර්ණ ආබාධිතයන්, ගෘහණියන්, විශ්‍රාමිකයන්, ස්වේච්ඡාවෙන් සේවාව යුක්ත වෙච්ච රස්තිය අධිකාරී. ඊට පස්සේ තුනෝ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය. ඒ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට තමයි කියන්නේ පුතේ. මොකද්ද කියන්නේ? ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට තමයි කියන්නේ පුතේ. මොකක් කියලාද කියන්නේ? ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය නැවතත් කොටස් දෙකයි. මොකද්ද පුතේ කොටස් දෙක? සේවා වියුක්ත ජන සංඛ්‍යාව, සේවා නියුක්ත ජන සංඛ්‍යාව. මතක තියාගන්න පුතේ හොඳින්. මතක තියාගන්න හොඳින්. රස්සාවක් කළත් එයා ශ්‍රම බලකාය. රස්සාවක් කළත් එයා ශ්‍රම බලකාය. රස්සාවක් නේ. රස්සාවක් බලාපොරොත්තු වෙමින්. රස්සාවක් නේ. හැබැයි රස්සාවක් බලාපොරොත්තු වෙමින්. ඒ අයට නෝ සේවා වියුක්ත ජන සංඛ්‍යාව. අන්න ඒ අය පුතේ ශ්‍රම බලකායට අයිති වෙනවා. එහෙනම් ශ්‍රම බලකාය හැදෙන්නේ කෑලි දෙකක එකතුවෙන්. මොකද කෑලි දෙක? සේවා නියුක්ත ජන සංඛ්‍යාව සහ සේවා වියුක්ත ජන සංඛ්‍යාව. හරිද? සේවා වියුක්ත ජන සංඛ්‍යාව, සේවා නියුක්ත ජන සංඛ්‍යාව. එහෙනම් ශ්‍රම බලකාය කොටස් දෙකයි. සේවා නියුක්ත ජන සංඛ්‍යාව, සේවා වියුක්ත ජන සංඛ්‍යාව. හරිද? right. දැන් ලස්සනට පුතේ මේක දාගන්න. දැන් හරි. ලස්සනට මේක දාගන්න. ලස්සනට මේක දාගන්න. ලස්සනට මේක දාගන්න.
ලස්සන දාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ බලන්න හොඳට. ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ බලන්න. ශ්‍රම බලකාය ගණනයේදී ඉවත් කරන පාර්ශව මොනවාද? ශ්‍රම බලකාය ගණනයේදී ඉවත් කරන පාර්ශව. 1. අවුරුදු 15ට අඩු ළමා ජනගහනය. 2. පූර්ණ කාලීන අධ්‍යාපනය ලබන්නන්. 3. පූර්ණ ආබාධිතයන්. 4. ගෘහණියන්. 5. විශ්‍රාමිකයන්. 6. ස්වේච්ඡාවෙන් සේවාවේ යුක්ත වූවන්. පුතේ ඉස්සරව පරණ පොත්පත් කියවන දරුවෙක් නම් පරණ ඉකෝන් පොත් එහෙම තියෙනවා නම් බලන්න. ඉස්සර මෙතන තිබුණා ගර්භණී මව්වරු. නමුත් වර්තමානයේ හිමවත් කිරීමක් සිදු වෙන්නේ. ගර්භණී මව්වරුන් වර්තමානයේ ඉවත් කිරීමක් කරන්නේ නැහැ. දෙවැනි එක පුතේ පූජ්‍ය පක්ෂය කියලා අයින් කරා. දැන් පුතේ පූජ්‍ය පක්ෂය අයින් කිරීමක් සිදු කරන්නේ. පූජ්‍ය පක්ෂය කරන්නේ ආධ්‍යාත්මික සුවය සඳහා වන විශාල කාර්යභාරයක්සේ සලකලා ඒ අයත් දැන් අයින් කිරීමක් සිදු කරන්නේ නැහැ. හරිද? right. එහෙනම් කියන්නේ 1 2 3 4 5 6. පාර්ශ්ව 6 ලස්සන ලියන්න. මේ 5යි අරයි 6. දැන් පොඩ්ඩක් ඔක්කොම දේවල් හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා මේ පූජ්‍ය පක්ෂය අයින් කරන්නේ නැහැ පුතේ. දැන් ශ්‍රම බලකායට ගන්නවා නේද? පූජ්‍ය පක්ෂය ශ්‍රම බලකායට ගන්නවා. දැන් ඉවත් කිරීමක් සිදු වෙන්නේ. ඉස්සර අයින් කරා පුතේ. මම පොඩ්ඩක් තව වෙනස්කමක් කළා. මේ රවුට් රෙපෝට් එක මාරු කළා. බලන්න පුතේ දැන් පොඩ්ඩ වෙනසක් තියනවද කියලා. දැන් උත් කැඩි කැඩි දැනෙන්නේ. දැන් මොකද තත්ති කියලා පොඩ්ඩක් මට කියන්න. හරි. පාර්ශ්ව 6ට අග්ගල කියන්නේ. like it. Right. ඉක්මන් කරමු. එනවා. ඒ හරිද? right. හොඳයි බලමු. දැනුත් වෙනසක් තියෙද පොඩ මට කැමති දැනුත් එහෙමද? හරි ප්‍රශ්නේ. දැන් හරි.
හරි. හොඳයි. යන්න. එනම් පුතේ මතක තියාගන්න හොඳට මෙන්න මේ කතාව. ශ්‍රම බලකාය පුතේ කොටස් දෙකයි. ශ්‍රම බලකාය කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි පුතේ සේවා නියුක්ත ජන සංඛ්‍යාවයි සේවා වියුක්ත ජන සංඛ්‍යාවයි. මොකක්ද පුතේ කොටස් දෙක? සේවා නියුක්ත ජන සංඛ්‍යාවයි සේවා වියුක්ත ජන සංඛ්‍යාවයි. වැඩක් කළත් එයා ශ්‍රම බලකායේ රස්සාවක් බලාපොරොත්තුවෙන් ඉදියයි. රස්සාවක් කරන්නේ නැහැ. හැබැයි රස්සාවක් බලාපොරොත්තුවෙන් රස්සා හොය ඉන්න. එයත් ශ්‍රම බලකාය. හරිද? right. ඊට පස්සේ පුතේ අහනවා ඊළඟ ප්‍රශ්නේ ප්‍රාග්ධනය නැමැති සාධකයේ ලක්ෂණ මොනවාද? අහනවා මොකක්ද? ප්‍රාග්ධනය නැමැති සාධකයේ ලක්ෂණ මොනවාද? හරිද? right. පුතේ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ඔන්න මම කිව්වා පුතේ මොකක්ද ප්‍රාග්ධනයේ නිර්වචනය? මොකක්ද පුතේ ප්‍රාග්ධනයේ නිර්වචනය? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. පුතේ මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පහසු කරගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පහසු කරගන්න මිනිස්සු විසින් හදාගත් නිෂ්පාදන ආධාරක ඔක්කොටම කියනවා පුතේ නම ප්‍රාග්ධනය. මිනිස්සු විසින් හදාගත්ත නිෂ්පාදන ආධාරක වලට නමක් කියනවා පුතේ මොකක්ද කියන්නේ? ප්‍රාග්ධනය. මොනවද? යන්ත්‍ර සූත්‍ර, මෙවලම් උපකරණ, ගොඩනැගිලි, කර්මාන්ත ශාලා, වරාය, මහා මාර්ග, ගුවන් තොටුපළ මේ ඔක්කොටම කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? ප්‍රාග්ධනය. එනම් පුතේ මොකක්ද ප්‍රාග්ධනය කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරක. එනම් ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද පුතේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරක. හරිද? සියලුම නිෂ්පාදන ආධාරක. පුතේ ප්‍රාග්ධනයේ නිර්වචනය ඕක. අපි ඒකත් ලියලා ලක්ෂණ වලට බහිමු. ලියන්න දෙයටින් ප්‍රාග්ධනය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද
මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද සියලුම මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද සියලුම 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 නිෂ්පාදන ආධාරකයන්ය. සියලුම නිෂ්පාදන ආධාරකයන්ය. සියලුම නිෂ්පාදන ආධාරකයන්ය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරකයන්ය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරකයන්ය. උදාහරණ කිහිපයක් ලියන්න. තේ පේය ලියන්න උදාහරණ. උදාහරණ ලියන්න. යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ පරිගණක වරාය මහා මාර්ග ගුවන් තොටුපළ වරාය මහා මාර්ග ගුවන් තොටුපළ වරාය මහා මාර්ග ගුවන් තොටුපළ වරාය මහා මාර්ග ගුවන් තොටුපළ. හරිද? වරාය මහා මාර්ග ගුවන් තොටුපළ. හොඳයි. යම්. එහෙනම් ඔන්න ඔයාට තමයි පුතේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. මෙන්න පුතේ ප්‍රාග්ධන සාධකයේ තියෙන පළවෙනි ලක්ෂණය. අංක 1 ලියන්න පුතේ. මූර්ත සංකල්පයක් බව. ඔන්න ප්‍රාග්ධන සාධකයේ නිර්වචනය පොඩ්ඩක් කළා. පළවෙනි ලක්ෂණය ලියන මොකක්ද? මූර්ත සංකල්පයක් බව. ප්‍රාග්ධන සාධකයේ පළවෙනි ලක්ෂණය මොකක්ද පුතේ? මූර්ත සංකල්පයක් බව. මූර්ත සංකල්පයක් වීම. ඔය සිද්ධියෙන් පුතේ ප්‍රශ්න හැදිලා තියෙනවා. අපි සාකච්ඡා කරමු. පුතේ ඔය ප්‍රාග්ධනය කියන වචනය ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය කියන විෂයන් දෙකෙත් පාවිච්චි වෙනවා. මොකද්ද? අද උදේ 6 ඉඳන් උගන්වන්නේ පුතා. එක දිගට විනාඩි 15 20 වගේ තමයි විවේක හම්බුනේ. හරිද? රයිට්. ඔබේ අක්කටයි 2021 ලියන දරුවට සෑහෙන වැඩ ප්‍රමාණයක් කරන සාමාන්‍යයෙන් සතියකට පැය 18ක් විතර වැඩ කරනවා. අදත් උදේ වරුවම පන්ති. රයිට්. මේ ව්‍යාපාර අධ්‍යයනය ගිණුම්කරණයේ ප්‍රාග්ධනය කියන වචනය නිර්වචනය වෙනවා. ඒ විෂයන් දෙකේ ප්‍රාග්ධනය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයක හිමිකරු ව්‍යාපාරයට යොදන මුදලට තමයි පුතේ ප්‍රාග්ධනය කියන්නේ. ව්‍යාපාරයට යොදන මුදලට තමයි ප්‍රාග්ධනය කියන්නේ. මේ කාසි නෝට්ටු වලට තමයි එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ. කාසි නෝට්ටු වලට. මූල්‍යවත්කම් වලට. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනය ගිණුම්කරණයේදී පුංචි වැරැද්දක් කරනවා. මොකද්ද පුතේ වැරැද්ද?
මොකද්ද වැරද්ද? වැරද්ද තමයි පුතේ මේ හිමිකරු ව්‍යාපාරයට යොදන මුදල ප්‍රාග්ධනයයි කියලා කියනවා. එහෙනම් ප්‍රාග්ධනය කියලා කියන්නේ අය මුදල් වලට, මූල්‍ය වත්කම් වලට, මුදල් වලට, කාසි නෝට්ටු වලට. හැබැයි අපි පුතේ ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනයක්සේ සලකන්නේ නැහැ. අපි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියලා සලකන්නේ මූර්ත ද්‍රව්‍යමය දේවල්. භාණ්ඩ හා සේවා නිපදවන්න යොදාගන්න මූර්ත ද්‍රව්‍යමය දේවල්. මොනවද? පරිගණක, යන්ත්‍ර, මෙවලම්, ඔය වගේ මූර්ත වත්කම්. ඔය වගේ මොනවද පුතේ? මූර්ත වත්කම්. එහෙනම් අපි කියනවා මොකද්ද පුතේ කියන්නේ? ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය කියලා කියන්නේ මොනවද? යන්ත්‍ර, සූත්‍ර, මෙවලම්, උපකරණ වගේ මූර්ත වත්කම් වලට. අපි කාසි නෝට්ටු වලට, මූල්‍ය වත්කම් වලට ප්‍රාග්ධනය කියලා කියන්නේ. අන්න වෙනස. එහෙනම් පුතේ පැටලෙන තැන මොකක්ද? ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම්කරණයේ ව්‍යාපාරිකයා ව්‍යාපාරයට යොදන මුදලට කියන ප්‍රාග්ධනය. එහෙනම් කාසි නෝට්ටු වලට, මුදල් වලට ප්‍රාග්ධනය කියලා කියනවා. හැබැයි ආර්ථික විද්‍යාවේ අපි ප්‍රාග්ධනය කියන්නේ පුතේ කාසි නෝට්ටු වලට නෙවෙයි. අපි ප්‍රාග්ධනය කියන්නේ මොනවටද? මූර්ත වත්කම් වලට. ද්‍රව්‍යමය යන්ත්‍ර සූත්‍ර වගේ ඒවට. මම ඔය කරුණ ඔතන ලියලා ඉස්සරහින් ප්‍රශ්නයක් කරනවා. ඒ ප්‍රශ්නේ තමයි පුතේ මෙන්න මේක. පොඩ්ඩක් ඉස්සරහට පෙළගෙන එන්න. ඉස්සරහට පෙළගෙන එන්න. 8 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්න කර පෙළ. 8 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්න පෙළ. අටවෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්න පෙළ. විභාගයේ 3 පාරක් අහපු ප්‍රශ්නය. මොකක්ද අහන්නේ? 8 වෙනි පිටුවේ 5 වෙනි රෝමන් අංක 5 ප්‍රශ්නේ ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනය ලෙස සලකන්නේ. හැමදාම ආර්ථික විද්‍යාවේ මේවා මුදල් කියලා නොසලකන්නේ, ප්‍රාග්ධනය කියලා නොසලකන්නේ ඇයි? අපි වැඩේට බහින්න ඕනේ. අපි කියන්න ඕන පුතේ මෙන්න මෙහෙම. මොකක්ද? ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිපදවන්න මිනිසා විසින් නිර්මාණය කරගත් මෙන්න මේ වගේ නිෂ්පාදන ආධාරකවලට. මේ නිෂ්පාදන ආධාරක කියන්නේ මූර්ත වත්කම්, ද්‍රව්‍යමය වත්කම්. මේවා නිෂ්පාදන කටයුතු වලට ඍජුවම දායක වෙනවා, නිෂ්පාදන කටයුතු පහසු කරනවා. හැබැයි ආර්ථික විද්‍යාවේදී මේ ගිණුම්කරණී ව්‍යාපාර අධ්‍යයනයේ වගේ මේ කාසි නෝට්ටු වලට මේවට මුදල් ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඇයි? මේවා නිෂ්පාදන ආධාරකයක් විදියට යොදා ගන්න බෑ. මේ නිකන් කඩදාසි කියන්නේ. හාන්ත මේ පෑන බලන්න ප්‍රාග්ධනවත්කම. මේක මට ඔබට උගන්වන්න උදව් කරනවා.
හැබැයි මේ කඩදාසි මේවා නිකන් මේ කඩදාසි කෑලි. මේ මූර්තවත්කම් නෙවෙයි. මට කියන්නකො පුතේ මේක මේ කඩදාසි කෑල්ල දාගෙන භාණ්ඩයක් හදන්න පුළුවන්ද? මේක දාගෙන භාණ්ඩයක් හදන්න පුළුවන්ද? පීයක් උදැල්ලක් ඇත්තක් පොරවක් පරිගණකයක් වගේ මේ කඩදාසි කෑල්ල දාගෙන භාණ්ඩයක් හදන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි ඊට පස්සේ කියනවා පුතේ ආර්ථික විද්‍යාවේදී මෙන්න මේ කියන මුදල් මූල්‍ය වත්කම් ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වන්නේ. ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය කියන්නේ මෙන්න මේ වගේ පරිගණකයන් සූත්‍ර වගේ මූර්ත වත්කම්. හරිද? රයිට්. අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියමු. බලන්න ලස්සනට උත්තරේ ලියන හැටි. බලන්න ලස්සනට උත්තරේ ලියන හැටි. හරිද? රයිට්. ලියන්න පිටින් ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනය නොසලකන්නේ යයි එතන ලියන්නේ. ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරකයන්ය. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරකයන්ය. නිෂ්පාදන ආධාරකයන්ය. භාණ්ඩ නිෂ්පාදනයට ඒවා ඍජුවම දායක වේ. භාණ්ඩ නිෂ්පාදනයට ඒවා ඍජුවම දායක වේ. එහෙත් භාණ්ඩ නිෂ්පාදනයට ඒවා ඍජුවම දායක වේ. භාණ්ඩ නිෂ්පාදනයට ඒවා ඍජුවම දායක වේ. එහෙත් මුදල් යොදා ගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ නොහැකි. මුදල් යොදා ගැනීමෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ නොහැකි. මුදල් යොදා ගැනීමෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ නොහැකි. එබැවින් මුදල්
නිෂ්පාදන සාධකයක් ලෙස නොසැලකේ. එබැවින් මුදල් නිෂ්පාදන සාධකයක් ලෙස නොසැලකේ. මේවා සාධක නෙවෙයි. නිෂ්පාදන සාධකයක් ලෙස නොසැලකේ. එපා. නිෂ්පාදන සාධකයක් ලෙස නොසැලකේ. රූලක් කරේ. ඊළඟ රූලේ මුලින් පටන් ගන්න පුතේ. ඊළඟ රූලේ මුලින් පටන් ගන්න. ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනවත්කම් යන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනවත්කම් යන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනවත්කම් යන්නේ අදහස් කරනුයේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනවත්කම් යන්නේ අදහස් කරනුයේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනවත්කම් යන්නේ අදහස් කරනුයේ මූර්තවත්කම්ය එහෙත් මුදල් මූර්තවත්කමක් නොව මූල්‍යවත්කමකි. එහෙත් මුදල් මූර්තවත්කමක් නොව මූල්‍යවත්කමකි. එහෙත් මුදල් මූල්‍යවත්කමක් නොව මූර්තවත්කමකි. එහෙත් මුදල් මූර්තවත්කමක් නොව මූල්‍යවත්කමකි. පොඩ බලන්න. එහෙත් මුදල් මූර්තවත්කමක් නොව මූල්‍යවත්කමකි. එහෙනම් පුතේ ව්‍යාපාරාධනයේ ගිණුම් කරන්නේ මේවට ප්‍රාග්ධනය කුවට අපි ප්‍රාග්ධනය කියන්නේ. ගිණුම් කරන්නේ ව්‍යාපාරිකයා ව්‍යාපාරයට සල්ලි දෑවම එකට කියන්නේ ප්‍රාග්ධනය කියලා. මේ කඩදාසි වල වලට ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරාධනයේ ගිණුම් කරන්නේ. වැරදි. ආර්ථික විද්‍යාවේ මේ වනේ ප්‍රාග්ධනය මෙන්න මේ වගේ මූර්තවත්කම්. හැබැයි පොඩි සිද්ධියක් තියෙනවා. අපිට මේ සල්ලි දැන් මට මේ රුපියල් 1000 ප්‍රාග්ධනය නෙවෙයි. මට මේ රුපියල් 1000 දීලා පිහියක් ගන්න පුළුවන් වත්ත කොටන්න. බැද්ද කොටන්න. මම මේ රුපියල් 1000 දීලා පිහියක් ගන්න. වගා කටයුත්තකට. රුපියල් 1000 ප්‍රාග්ධනය නෙවෙයි පිහිය ප්‍රාග්ධනය. කැත්ත ප්‍රාග්ධනය. අන්න පුතේ. අපි කියනවා මෙහෙම හැබැයි අවසාන වශයෙන්. අපිට මුදල් පාවිච්චි කරලා ප්‍රාග්ධනවත්කම් අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා පුතේ මුදල් වලට කියනවා ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමේ මාධ්‍යයක් කියලා. හරිද? රයිට් ලියන්න. යරිලියන්න. නමුත් මුදල් භාවිතා කර ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතී. නමුත් මුදල් භාවිතා කර ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතී. ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතී. එනිසා මුදල් ප්‍රාග්ධනවත්කම් අත්කර ගැනීමේ මාධ්‍යයක් ලෙස හැඳින්වේ. එනිසා මුදල්
ප්‍රාග්ධනවත්කම් අත්කර ගැනීමේ මාධ්‍යයක් ලෙස හැඳින්වේ. හොඳයි. ඔන්න අපි කතා කළේ මුදල් ප්‍රාග්ධනය නොවේ කියන එක. අපි ඉඳපු තැනට යමු පුතේ. අපි ප්‍රාග්ධනයේ ලක්ෂණ ලියමින් ඉඳී එහෙම ලියනකොට පළවෙනි ලක්ෂණය ලියලා ඉස්සරහට ගියා. right. ප්‍රාග්ධන සාධකයේ ලක්ෂණ 1 මූර්ත සංකල්පයක් බව. දෙවෙනි ලියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රය. දෙවෙනි ලක්ෂණය. ප්‍රාග්ධනයේ දෙවෙනි ලක්ෂණය ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් නිෂ්පාදන ප්‍රවාහයක්. ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් නිෂ්පාදන ප්‍රවාහයක්. ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් නිෂ්පාදන ප්‍රවාහයක්. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කර ඇත හැකි බව. ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරගත හැකි බව. අන්න පුතේ ප්‍රාග්ධන භාණ්ඩ තියෙනු නම් පුතේ නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරන්න පුළුවන්. දැන් ගන්නකෝ වී මූලක වී කොටන මැෂින් එකක් දීර්ඝ කාලයක් තිස්සේ නිෂ්පාදනයට දාගන්න. එහෙනම් පුතේ මේ ප්‍රාග්ධන වත්කම් දීර්ඝ කාලයක් නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න පුළුවන්. නිෂ්පාදන ප්‍රවාහයක් විශාල ඒකක සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය ලියන්න පුතේ මිනිසා විසින් නිපදවා ගන්නා ලද මිනිසා විසින් නිපදවා ගන්නා ලද මිනිසා විසින් නිපදවා ගන්නා ලද සාධකයක් වීම. මිනිසා විසින් නිපදවා ගන්නා ලද සාධකයක් වීම. මිනිසා විසින් නිපදවා ගන්නා ලද සාධකයක් වීම. ඔව් පුතේ. මේක මිනිස්සු හදාගත්ත සාධකයක්. මේක මිනිස්සු හදාගත්ත සාධකයක්. මිනිසා විසින් නිපදවා ගන්නා ලද සාධකයක් වීම. ඊළඟ යන්නේ ප්‍රාග්ධන වත්කම් භාවිතයත් සමග ප්‍රාග්ධන වත්කම් භාවිතයත් සමග ක්ෂය වීමකට ලක්වීම. ප්‍රාග්ධන වත්කම් භාවිතයත් සමග ක්ෂය වීමකට ලක්වීම. ප්‍රාග්ධන වත්කම් භාවිතයත් සමග ක්ෂය වීමකට ලක්වීම. පුතේ අපග මේ ප්‍රාග්ධන වත්කම් දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරන්න පුළුවන්. හැබැයි ප්‍රාග්ධන වත්කම් නිෂ්පාදනයට යොදා ගනිද්දී පුතේ ක්ෂය වෙනවා. ගෙවෙනවා. අන්න ප්‍රාග්ධන වත්කම් භාවිතයට ගන්නවත් එක්කම ක්ෂය වීමකට ගෙවී යාමකට ලක් වෙනවා. ඊළඟ ලක්ෂණය ලියන්න පුතේ ශ්‍රමයේ හා භූමියේ ශ්‍රමයේ හා භූමියේ ශ්‍රමයේ හා භූමියේ ශ්‍රමයේ හා භූමියේ ඵලදායීතාව ශ්‍රමයේ හා භූමියේ ඵලදායීතාව
ශ්‍රමයේ හා භූමියේ ඵලදායිතාව ඉහළ නැංවීමට හේතු වීම. 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 අන්න පුතේ මේ ප්‍රාග්ධනවත්කම් පාවිච්චි කරලා ශ්‍රමිකයන්ගේ ඵලදාව වැඩි කරගන්න පුළුවන්. භූමි සාධකේ ඉඩකඩම් වල ඵලදායිතාව වැඩි කරගන්න පුළුවන්. හරිද පුතේ? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. මොකද පුතේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ? ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර වෙනස කුමක්ද? මොකක්ද අහන්නේ පුතේ? ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර වෙනස කුමක්ද? ප්‍රාග්ධනයේ මානව ප්‍රාග්ධනයේ අතර තියෙන වෙනස මොකක්ද කියලා සාකච්ඡා කරමු. ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර ඇති වෙනස මේ බලන්න. ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර ඇති වෙනස. මෙන්න පුතේ කතාව. පුතේ මානව ප්‍රාග්ධනය කියන්නේ මෙන්න මේක. අධ්‍යාපනය පුහුණුව කුසලතා නිපුණතා තුලින් වැඩි දියුණු කරගන්නා ලද ශ්‍රමයට කියනවා මානව ප්‍රාග්ධනය. මොකක්ද මේ මානව ප්‍රාග්ධනය කියන්නේ? අධ්‍යාපනය පුහුණුව පෞරුෂත්ව සංවර්ධනය කුසලතා නිපුණතා තුලින් වැඩි දියුණු කරගන්නා ලද ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයට කියනවා පුතේ නමක් මානව ප්‍රාග්ධනය. සරලවම කිව්වොත් පුතේ මානව ප්‍රාග්ධනය කියන්නේ පුහුණු ශ්‍රමිකයෝ, නිපුණත්වයට පත්වෙච්ච ශ්‍රමිකයෝ, නිපුණ ශ්‍රමිකයෝ. මෙන්න මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය. පුතේ ඔන්නම සරල උදාහරණයක් ගන්න. ඔන්න මං නිකම්ම ශ්‍රමිකයෙක් ගන්න. ඔන්න උසස් පෙළ A level ලිව්වා විතරයි. මෙලෝ දැනුමක් පුහුණුවක් කුසලතාවක් මුකුත් නැහැ. කෙලීම යවනවා ගාමන්ට්. මෙන්න ගාමන්ට් යනවා. හැබැයි ගාමන්ට් ගියාට මෙයා කිසිම පුහුණුවක් තියෙන කෙනෙක් නෙවෙයි. එයා දවසකටම නිෂ්පාදනය කරේ ඒකක 5යි. රෙදි කෑලි 5යි මෙහෙම. තාම අඩු ප්‍රමාණයක්. රෙදි කෑලි 5. අපි මේ ශ්‍රමිකයා ගන්නවා පුතේ එළියට. අරගෙන මේ ශ්‍රමිකයාට දෙනවා මෙන්න මේවා. මොනවද? අධ්‍යාපනය, පුහුණුව, කුසලතා නිපුණතා සංවර්ධනය, සෞඛ්‍ය, වෘත්තීය පුහුණුව, පෞරුෂත්ව සංවර්ධනය. ඔන්න ඔය කියන දේවල් ටික දෙනවා. ශ්‍රමිකයා පුහුණු කරනවා, අධ්‍යාපනය දෙනවා, වෘත්තීය දැනුම දෙනවා, පෞරුෂත්ව සංවර්ධනය කරනවා, නිපුණතා උරුප්පල ගන්නවා. ඔය ටික කරනවා. ඔය ටික කරලා පුතේ ආයවනව ගාමන්ට්. ආයවනව ගාමන්ට්. මෙන්න පුතේ දැන් මේ ශ්‍රමිකයා ඒකක 25ක් නිෂ්පාදනය කරනවා. මොකද්ද උනේ පුතේ? මේ ශ්‍රමිකයා පුහුණු කිරීම තුළින් නිපුණත්වයටපත් වුණා. ඒ පාර මොකක්ද මේ ඇත්ත වශයෙන් වෙලා තියෙන්නේ? හදන ඒකක සංඛ්‍යාව හෙවත් ඵලදාව වැඩි වෙනවා. අන්න පුතේ
මෙන්න මේ වගේ පුහුණු ශ්‍රමිකයන්ට කියනවා පුතේ නමක්. මොකද්ද කියන්නේ? මානව ප්‍රාග්ධනයන්. මොකද්ද කියන්නේ පුතේ? මානව ප්‍රාග්ධනය. හරිද? right. එහෙනම් මෙන්න මේ විදියට පුහුණු නිපුණ ශ්‍රමිකයන්ට කියනවා මානව ප්‍රාග්ධනය. වෛද්‍යවරයෙක් මානව ප්‍රාග්ධනය. ඉංජිනේරුවෙක් මානව ප්‍රාග්ධනය. එයා සුවිශේෂී දක්ෂයෙක්. එයා නිපුණ ශ්‍රමිකයෙක්. පුහුණු ශ්‍රමිකයෙක්. අන්න එහෙනම් පුතේ මෙන්න මේ ශ්‍රමිකයා තුල තැන්පත් වන මේ නිපුණත්වය හඳුන්වනවා මිනිසා සතුව තියෙන ප්‍රාග්ධනයක් මානව ප්‍රාග්ධනය. ඒ මානව ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ යන්ත්‍ර සූත්‍ර සරලවම ගත්තොත්. නේ? යන්ත්‍ර සූත්‍ර පරිගණක බස් රථ නේ? ඕ. අපෙන් අහන්නේ ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර වෙනස. අපි ඉස්සෙල්ලාම පටන් ගමු පුතේ මෙහිම. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන කටයුතු පහසු කරගන්න මිනිස්සු විසින් හදාගත්ත නිෂ්පාදන ආධාරක. right? ලියමු පුතේ. උත්තරේට පස්සේ උත්තරේ ලියන්න පටන් ගමු. ප්‍රාග්ධනය යනු නිෂ්පාදනය කරන ලද සාධකයක් වේ. ප්‍රාග්ධනය යනු නිෂ්පාදනය කරන ලද සාධකයක් වේ. ප්‍රාග්ධනය යනු නිෂ්පාදනය කරන ලද සාධකයක් වේ. කර්ම නිෂ්පාදනය කරන ලද සාධකයක් වේ. ප්‍රාග්ධනය නිෂ්පාදනය කරන ලද සාධකයක් වේ. කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර උපකරණ අමුද්‍රව්‍ය තොග කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර උපකරණ අමුද්‍රව්‍ය තොග යනාදී මූර්තවත්කම් ප්‍රාග්ධනයට ඇතුළත් වේ. 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 ආයෙ කියන්නම් පුතේ. ප්‍රාග්ධනය නිෂ්පාදනය විදුලිය විසන්ධි වුණා පුතාට පේනව නේද? ලියා ගන්න පුළුවන් නේද? ලයිට් ගියා පුතේ. මාර වැඩේ මේක. ලයිට් ගියා පුතේ උනට කියන දේ ඇහෙනව නේද? කියන දේ ඇහෙනවද පේනව නේද? පොඩ මැසේජ් දාන්න පුතේ. කියන දේ ඇහෙනව නේද? රයිට් අපි උත්තරේ ලියමු. හරිද? මාව පේන්නෝ නෑ මං hina වෙනකොට තට් ටික පේනව නේද? මං hina වෙනකොට තට් ටික පේනව නේද? ඔව් රයිට්. අපි ලියමු වැඩේ අතාරින්නේ නෑ. ලියමු. හරි ඔය ප්‍රාග්ධනය ගැන කිව්වේ.
හරි. ඊළඟ ලියන්නේ ඊළඟ මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරන්නේ 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 කිසියම් පුද්ගලයෙකු විසින් මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය පුහුණුව අත්දැකීම් අධ්‍යාපනය පුහුණුව අත්දැකීම් මගින් අධ්‍යාපනය පුහුණුව අත්දැකීම් මගින් අධ්‍යාපනය පුහුණුව අත්දැකීම් මගින් අත්කරගනු ලැබූ මම ඒ වාක්‍යය කියනවා පුතේ මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ කිසියම් පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය පුහුණුව අත්දැකීම් මගින් අත්පත් කරගනු ලැබූ රතු බැනතර ගන්න පුතේ නිපුණතා දැනුම දැනුම සමාජීය හා නිපුණතා දැනුම සමාජීය හා පෞරුෂත්ව ගුණාංග සම්භාරය right මම වාක්‍යය කියන පුතේ ලියාගෙන බැලුවා දරුවන්ට මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරනුයේ කිසියම් පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය පුහුණුව හා අත්දැකීම් මගින් අත්කරගනු ලැබූ නිපුණතා දැනුම සමාජීය හා පෞරුෂත්ව ගුණාංග සම්භාරය. හරිද? දැන් ප්‍රශ්නේ හොඳට කියවන්න. ප්‍රශ්නය අපෙන් අහන්නේ ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය අතර තියෙන වෙනස මොකක්ද? යන්ත්‍ර සූත්‍රයි මේ මිනිසයි පුහුණු ශ්‍රමිකයයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. තවම අපි කලේ මේ දෙක නිර්වචනය කළා විතරයි. අපි තාම කලේ මේ දෙක නිර්වචනය කරපු එක විතරයි. මෙන්න පුතේ වෙනස. බලන්න හොඳට. මේ පුහුණු ශ්‍රමිකයාගෙන් වෙන්නේ ඵලදාව වැඩි වෙන එක. මේ යන්ත්‍ර සූත්‍ර වලින් වෙන්නේ ඵලදාව වැඩි වෙන එක. අපෙන් අහනවා මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? අපෙන් අහනවා ප්‍රාග්ධනයයි මානව ප්‍රාග්ධනයයි අතර තියෙන වෙනස මොකක්ද? වෙනස් තමයි පුතේ වෙන මේක. පුතේ මානව ප්‍රාග්ධනය කියන්නේ මේ ප්‍රාග්ධනය වගේ ස්පර්ශ කළා බලන්න පුළුවන් භෞතික දෙයක් නෙවෙයි. මේ මානව ප්‍රාග්ධනය කියන්නේ මේ පුද්ගලයා තුළ තියෙන මේ විශේෂඥතාව. නිපුණ ශ්‍රමය, පුහුණු ශ්‍රමය.
ඒක මේ ස්පර්ශ කරලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් අපි කියනවා ප්‍රාග්ධනය භෞතිකයි ස්පර්ශ කරලා බලන්න පුළුවන්. යම් සූත්‍ර භෞතිකයි ස්පර්ශ කරලා බලන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සයා තුල තියෙන නිපුණත්වය පුහුණුව ස්පර්ශ කරලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටච් කරලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මිනිසා තුල තියෙන දෙයක්. විශේෂඥ වෛද්‍යවරයෙක් බලන්න. එයා ළඟ තියෙන විශේෂඥ වෛද්‍ය ඥාණය තමයි මානව ප්‍රාග්ධනය. ඒක අපිට ඇහැට පේන ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තරුවක් ගාලියක්. මේ මෙන්න වෙනස්කම්. මානව ප්‍රාග්ධනය භෞතික ප්‍රාග්ධනවත්කම් මෙන් භෞතික ප්‍රාග්ධනවත්කම් මෙන් ස්පර්ශ කළ හැකි වත්කමක් නොවේ. මානව ප්‍රාග්ධනය භෞතික ප්‍රාග්ධනය මෙන් ස්පර්ශ කළ හැකි වත්කමක් නොවේ. අතගාලා බලන්න පුළුවන් වත්කමක් නොවේ. හරිද? රයිට්. ඊළඟ තරුව දාන්න පුතේ. මානව ප්‍රාග්ධනය තුල ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක දෙකෙහිම මානව ප්‍රාග්ධනය තුල ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක දෙකෙහිම ගුණාංග මිශ්‍ර වී ඇත. ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක දෙකෙහිම ගුණාංග මිශ්‍ර වී ඇත. ඒකුවේ මේකයි. මානව ප්‍රාග්ධනය කිව්වේ මෙන්න මේ නිපුණ ශ්‍රමිකයා. පුතේ මේ මානව ප්‍රාග්ධනය තුල පුතේ ප්‍රාග්ධන සාධකයි ශ්‍රම සාධකයි ගුණාංග දෙකම තියෙනවා. මෙයා ශ්‍රමිකේ මිනිස්සේ ශ්‍රම සාධකයේ තුල තියෙන ගුණාංග තියෙනවා. වෙහෙස දැනෙන නේද? බඩගින්න පිපාසය දැනෙන මිනිස්සෙක් ශ්‍රමිකෙක්. හැබැයි මෙයා තුල ප්‍රාග්ධනීය ලක්ෂණක් තියෙනවා. මැෂින් එකක් වගේ වැඩ. එහෙනම් ප්‍රාග්ධන සාධකයේ ලක්ෂණක් තියෙනවා. පළදාව වැඩි. මෙයා මැෂින් එකක් වගේ පළදාව වැඩි. හැබැයි මෙයා මිනිස්සෙක් ශ්‍රමිකෙක්. එහෙනම් මානව ප්‍රාග්ධනය තුල උතේ ප්‍රාග්ධන සාධකයේ ලක්ෂණක් තියෙනවා. ශ්‍රම සාධකයේ ලක්ෂණක් තියෙනවා. ඊළඟ කරුණ වෙනත් වත්කම් වල කරනු ලබන
වෙනත් වත්කම් වල කරනු ලබන ආයෝජන මෙන් නොව වෙනත් වත්කම් වල කරනු ලබන ආයෝජන මෙන් නොව වෙනත් වත්කම් වල කරනු ලබන ආයෝජන මෙන් නොව මානව ප්‍රාග්ධනය තුල කරනු ලබන ආයෝජනය වෙනත් වත්කම් වල කරනු ලබන ආයෝජනය මෙන් නොව මානව ප්‍රාග්ධනය තුල කරනු ලබන ආයෝජනය මානව ප්‍රාග්ධනය තුල කරනු ලබන ආයෝජනය අදාළ පුද්ගලයාට පමණක් සුවිශේෂී වූවකි. හරිද? සුවිශේෂී වූවකි. ආය කියනම් පුතේ වෙනත් වත්කම් වල කරනු ලබන ආයෝජන මෙන් නොව මානව ප්‍රාග්ධනය තුල කරනු ලබන ආයෝජනයේ අදාළ පුද්ගලයාට සුවිශේෂී වූවකි. පුතේ බලන්න. දැන් වෙන ප්‍රාග්ධන වත්කම් පුතේ අයිතිකාරයාගෙන් පස්සේ තව කෙනෙක් අත්පත් කරගන්න. බස් එකක් බලන්න ප්‍රාග්ධනය අයිතිකාරයා මලා එයාගේ පුතා හරි වෙන කවුරු හරි ප්‍රාග්ධන වත්කම කරගෙන යනවා. අයිතිකාරයා මලා කියලා බස් එක නැති වෙන්නේ. සිරස මාත්‍ර ජාලයේ රාජමහේන්ද්‍රන් මහතා මිය ගියා. හැබැයි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රාග්ධන වත්කම් මේවා මුකුත් විනාශ වුන්නේ නැහැ. ඒව එහෙම තියෙනවා. නේ? ඒතර ප්‍රාග්ධන වත්කම් වල පුතේ හිමිකරුවා නැති වුණා කියලා ප්‍රාග්ධන වත්කම විනාශ වී යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හිමිකරුවා නැති වුණා කියලා ප්‍රාග්ධන වත්කම විනාශ වී යාමක් සිද්ධ වෙන්නේ. හැබැයි පුතේ මෙන්න මේ මානව ප්‍රාග්ධනය මොකෝ වෙන්නේ? ශ්‍රමිකයා මිය යනවත් එක්කම අර ගොඩනගාගත් මානව ප්‍රාග්ධනයත් අවසන් වෙනවා. ඒක තව කෙනෙකුට දෙන්න බෑ. එයාගෙන් පස්සේ ඒක පවර ගන්න බෑ. තේනප්ති? අන්න පුතේ මානව ප්‍රාග්ධනය කියන එක අදාළ පුද්ගලයාටම සුවිශේෂී වෙච්ච එකක්. ඒක තව කෙනෙකුට පවරන්න පටවන්න හැකියාවක් නැහැ. තේරුණා නේද? රයිට්. හොඳයි. යමු ඊළඟ ප්‍රශ්නෙට. මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මොකක්ද අහන්නේ පුතේ? මානව ප්‍රාග්ධන සංවර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? පුතේ අපි රටක් විදියට දියුණු වෙද්දී මානව ප්‍රාග්ධනයන් බිහි කරගන්නට ඕන. දැන් අපි ගත්තොත් පුතේ දියුණු රටවල් කරන්නේ මෙන්න මේවා. කොරියාව ගන්න, දකුණු කොරියාව. ඒ අය පුතේ ඒ අයගේ දරුවෝ ඒ රටවල් වල දරුවෝ මානව ප්‍රාග්ධන බවට පත් කරනවා. වෛද්‍යවරු, ඉංජිනේරු වගේ ඉහළ පුහුණු ශ්‍රමිකයෝ බවට පත් කරගන්නවා. ඒතර ඒ රටවල් වල දරුවෝ පුහුණු ශ්‍රමිකයෝ.
මානව ප්‍රාග්ධන බවට පත් කරගන්න. එතකොට පුතේ රටේ ඉතුරු වෙන ඕනේ 3D රැකියා. 3D කියන්නේ පුතේ D අකුරෙන් පටන් ගන්න රැකියා තුනක්. dirty, difficult, dangerous. 3D රැකියා කියන්නේ මොනවද? dirty jobs, dangerous jobs, difficult jobs. dirty කියන්නේ අපිරිසිදු රැකියා. කාණු සුද්ධ කරන්න, කුණු එකතු කරන්න වගේ ඒවා. ඊට පස්සේ difficult jobs කිව්වේ අමාරු රැකියා. ඒ ගස් නගින්න, දීවර කර්මාන්තය වගේ ඒවා. dangerous කිව්වේ අනතුරුදායක රැකියා. රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත අධිබල තියන් සූත්‍රයක කරන රැකියා. ඒවට පුතේ අපේ තුන්වන ලෝකේ ඉන්දියාව, ලංකාව, පාකිස්තානය වගේ තුන්වන ලෝකයේ දුප්පත් රටවලින් මිනිස්සු ගෙන්න ගන්න. බලන්න උන්ගේ උපායනේ. උන්ගේ රටවල් වල දරුවෝ පුහුණු කරලා මානව ප්‍රාග්ධන බවට පත් කරලා අධ්‍යාපනයේ පුහුණුව දීලා ඒ උන්ගේ රටවලේ මානව ප්‍රාග්ධන කරනවා. අර 3D රැකියා කරන්න අපේ අය ගෙනියනවා. දැන් අපේ අය රට ගිහිල්ලා ඇවිල්ලා අපිට එක එක කතන්දර කියනවනේ. රට ගිහපු අයියලා කල ඇවිල්ලා අපිට එක ඒවා කියනවා. අපි ඒ ගිහිලා රෝස මල් උඩ වාඩිලා නේද? අයිස්ක්‍රීම් කකා ඉන්දිය හරි සනීපෙන් ඉන්දිය නෑමයි පුතේ. ඒ අය ගිහින් කරන්නේ 3D රැකියා. පැහැදිලිද? අන්න 3D රැකියා. අන්න පුතේ අපි රටක් විදියට දියුණු වෙන්න නම් අපේ මානව ප්‍රාග්ධනයන් බිහි කරන්න. රටේ ශ්‍රම සම්පත පුහුණු කරලා අධ්‍යාපනයේ සෞඛ්‍ය වෘත්තීය පුහුණුව දැනුම දීලා සෞඛ්‍ය පෝෂණය දීලා පුහුණු ශ්‍රමිකයෝ නිපුණ ශ්‍රමිකයෝ බවට පත් කරන්නට ඕන. මෙන්න කියනවා පුතේ මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ලියන්න පුතේ 1 අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. 1 ලියන්න පුතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. පුහුණු කිරීම ඉහළ නැංවීම. ඊළඟ පුහුණු කිරීම ඉහළ නැංවීම. පුහුණු කිරීම ඉහළ නැංවීම. පුහුණු කරන්නට ඕන. පුහුණු කිරීම ඉහළ නැංවීම. ඊළඟ නිපුණතා සංවර්ධනය. නිපුණතා සංවර්ධනය. ශ්‍රම සම්පත තුල තියෙන සුවිශේෂී දක්ෂතාවන් වැඩි දියුණු කරන්නට ඕන. නිපුණතා සංවර්ධනය. ඊළඟට පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම. පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම. හරිද? right. ඊළඟ ප්‍රශ්නය අහනවා මොකද්ද පුතේ? ඊළඟ ප්‍රශ්නය අහනවා කාරක ප්‍රාග්ධනයේ හෙවත් සංසරණ ප්‍රාග්ධනය යන්නේ කුමක් අදහස් වේද? මොකද අහන්නේ පුතේ? කාරක ප්‍රාග්ධනයේ හෙවත් සංසරණ ප්‍රාග්ධනය යන්නේ කුමක් අදහස් වේද? එහි වැදගත්කම කුමක්ද? කාරක ප්‍රාග්ධනයේ හෙවත් සංසරණ ප්‍රාග්ධනය යන්නේ කුමක් අදහස් වේද? එහි ඇති වැදගත්කම කුමක්ද? පුතේ කාරක ප්‍රාග්ධනය සංසරණ ප්‍රාග්ධනය කියන්නේ මේකයි. මේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල පුතේ තොග වර්ග 3ක් තියෙනවා. මේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල පුතේ තොග වර්ග 3ක් තියෙනවා.
නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුල තොග වර්ග 3ක් තියෙනවා. මොකද්ද පුතේ ඒ තොග වර්ග 3? අමුද්‍රව්‍ය, අර්ධ නිමි සහ නිමි. මේ බලන්න පොතේ සංසරණ ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය. සංසරණ ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය. මා පුතේ මේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල පුතේ තොග වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ අමුද්‍රව්‍ය තොගය. අපි වැදගත්කමක් කතා කරගෙන යමු. අමුද්‍රව්‍ය තොගයේ තියෙන වැදගත්කම මොකද්ද පුතේ? අමුද්‍රව්‍ය තොගයේ තියෙන වැදගත්කම තමයි නිෂ්පාදන කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. නිෂ්පාදන කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් බලන්න පුතේ, දැන් බේකරියක් කියලා හිතන්න. අමුද්‍රව්‍ය තොගයක් තිබුණේ නැත්තම් උදේ පාන්දරට ඇවිල්ලා එක්කෙනෙක් යන්න ඕන පිටි ගේන්න, අනිත් එක්කෙනා ලුණු ගේන්න, ඊස්ට් ගේන්න යන්න ඕන. එහෙම සේවකයෝ ගිහිල්ලා අමුද්‍රව්‍ය අරේමේ හොයාගෙන ඇවිල්ලා නිෂ්පාදන කටයුතු පටන් ගන්න ඉදියොත් අමාරුයි. එහෙනම් අමුද්‍රව්‍ය තොගේ නිෂ්පාදන කටයුතු පහසු කරනවා. ඒ වගේම අඛණ්ඩව භාණ්ඩ සැපයීම කරගෙන යන්න පහසු වෙනවා. අඛණ්ඩව භාණ්ඩ සපයන්න අමුද්‍රව්‍ය තොගේ වැදගත් වෙනවා. නොනවතී භාණ්ඩ සපයන වැදගත් වෙනවා. හරිද? එහෙනම් නිෂ්පාදන කටයුතු පහසු කරන්නත්, වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සපයන්නත් අමුද්‍රව්‍ය තොගය වැදගත්. දෙක. තව තියෙනවා පුතේ කර්මාන්ත ශාලාව ඇතුලේ බාගෙට වැඩ ඉවර වෙච්ච තොගය. ඕකට කියනවා අර්ධ නිමි තොගය. නැත්තම් නොනිමි තොගය කියලා කියනවා. අර්ධ නිමි තොගය නැත්තම් නොනිමි තොගය කියලා කියනවා. අර්ධ නිමි තොගය නැත්තම් නොනිමි තොගය කියලා කියනවා. පුතේ මේ තැන් වල තියෙන වැඩ ඉවර වෙච්ච රෙදි. රෙදි කපන තැන කපන්න ගෙනාපු රෙදි ටිකක් තියෙනවා. මහන මැෂින් එක ළඟ මහන්න ගෙනාපු රෙදි ටිකක් තියෙනවා. අයන් කරන තැන අයන් කරන්න ගෙනාපු රෙදි ටිකක් තියෙනවා. පැක් කරන තැන පැක් කරන්න ගෙනාපු රෙදි ටිකක් තියෙනවා. ඔන්න ඔය බාගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු නමුත් වැඩ අවසන් නොවුණු තොග තියෙනවා. අන්න ඒවට කියනවා අර්ධ නිමි තොග නැත්තම් නොනිමි තොග. මේකේ තියෙන වැදගත්කම මොකද්ද පුතේ? නිෂ්පාදන කටයුතු පහසු. නිෂ්පාදන කටයුතු පහසුයි. ඔබ දන්නවා මේ කර්මාන්තශාලා බොහොමයක් ශ්‍රම විභජනය කරලා තියෙන්නේ. හිතන්න මෙහෙම. අයන් කරන තැන මිනිස්සයා ළඟ රෙදි නැහැ. අයන් කරන මිනිස්සයා ළඟ රෙදි තොගයක් නැහැ. අර්ධ නිමි තොගයක් නැහැ කියලා හිතන්න. අයන් කරන තැන මේස උඩ මුකුත් නැහැ, රෙදි නැහැ. අයන් කරන තොගයක් නැහැ. මොකෝ වෙන්නේ? අයන් කරන මිනිස්සයාට වාඩි වෙලා බලාගෙන ඉන්න වෙනවා රෙදි කෑල්ලක් මහලා ඉවර වෙනකම්. අර්ධ නිමි තොග තිබුණේ නැහැ කියලා හිතන්න. අර්ධ නිමි තොග තිබුණ නැත්තම් පුතේ අයන් කරන තැන මිනිස්සයාට බලාන ඉන්නට වෙනවා. මොකක් කරනකන්ද? රෙදි කෑල්ලක් මහලා ඉවර වෙනකම් අයන් එක උලුක් කරගෙන බලාගෙන ඉන්න. ඇයි? අර්ධ නිමි තොග නැහැ. එහෙම නෑ පුතේ.
මෙයාගේ මේස උඩ තියෙනවා කලින් දවසේ ගෙනත් තියපු අර්ධ නිමීව වාගෙට අයන් කරන්න ඒවා තියෙනවා. එහෙනම් මෙයා මේ හැම කෙනාටම ඇවිල්ලා වැඩ පටන් ගන්න තොග තියෙනවද නැද්ද? තොග තියෙනවා. එහෙම පහසු උනේ පුතේ මොකක්ද විච්ච නිසා? අර්ධ නිමිති විච්ච නිසා. ඒ වගේම පුතේ භාණ්ඩ ටික මේ හදන භාණ්ඩය වෙළඳපොළට ගිහින් දමන්නේ නේ. හදන භාණ්ඩය වෙළඳපොළට ගිහින් දාන්නේ. හදන භාණ්ඩ පුතේ ගොඩ ගහගෙන තියාගෙන ඉඳලා එක සැරේක තමයි වෙළඳපොළට යවන්නේ. නිමිතොගය තියෙනවා. තොරයි. නිමිතොගය තියෙන හදලා ඉවර වෙච්ච වැඩ ඉවර වෙච්ච භාණ්ඩ. මේ නිමිතොගයේ තියෙන වැදගත්කම මොකද්ද පුතේ? වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සපයන්න පුළුවන්. එහෙනම් මේ දෙකේ තියෙන වැදගත්කම මොකක්ද? නිෂ්පාදන කටයුතු පහසුයි. නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. මේ දෙකේ තියෙන වැදගත්කම මොකක්ද? නිෂ්පාදන කටයුතු පහසුයි. නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම මොකක්ද? පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරන්න පුළුවන්. වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණය ඕනෑම වෙලාවක ලබා දෙන්න පුළුවන්. පුතේ මෙන්න මේ තොග වර්ග තුනේ එකතුවට කියනවා පුතේ නමක් සංසරණ ප්‍රාග්ධනය. නැත්තම් කියනවා පුතේ කාරක ප්‍රාග්ධනය. දැන් ඔබට එන වැදි ප්‍රශ්නයක් මොකක්ද මේ වචනේ? සංසරණ කාරක කියන්නේ? පුතේ සංසරණය කියන්නේ තැනින් තැනට යනවා කියන එක. සැරිසරනවා කියන එක. සංසරණය කියන්නේ මොකක්ද? තැනින් තැනට යනවා සැරිසරනවා කියන එක. කාරක කියන්නේ තැනින් තැනට යනවා කියන එක. රෝගකාරක මදුරුවක්. රෝගය තැනින් තැනට ගෙනියන එක. දැන් අපිට මේ COVID-19 වල නම් කවුද පුතේ රෝගකාරකයා? මිනිසා. රෝගේ තැනින් තැනට අරන් යන මිනිසා. ඒකනේ ඇඳිලි නීතිය දාලා ලොක්ඩවුන් කරලා දාලා තියෙන්නේ. අන්න. ඇයි සංසරණ කියලා කිව්වේ? පුතේ මෙන්න මේ නිසා. මේ අමුද්‍රව්‍ය ගොඩේ තියෙන අමුද්‍රව්‍ය ටික වැඩ පටන් ගත්ත ගමන් මොන බවට පත් වෙනවද? නොනිමි තොග බවට පත් වෙනවා. වැඩ පටන් ගත්ත ගමන් නොනිමි තොග බවට පත් වෙනවා. මේ නොනිමි තොගය පුතේ වැඩ ඉවර වෙච්ච ගමන් මොකක් බවට පත් වෙනවද? නිමි තොග බවට පත් වෙනවා. කොහොමද වෙන්නේ කියන? අමුද්‍රව්‍ය ටික නිමි භාණ්ඩ බවට පත් වෙනවා. නිමි වැඩ ඉවර වෙච්ච ගමන් අමුද්‍රව්‍ය ටික අර්ධ නිමි බවට පත් වෙනවා. වැඩ ඉවර වෙච්ච ගමන් නිමි බවට පත් වෙනවා. මේවා වෙළඳපොළට යවපු ගමන් පුතේ මොන බවටද පත් වෙන්නේ? මුදල් බවට පත් වෙනවා. තැනින් තැනට යනවා කියන අදහසින් අපි කියනවා පුතේ සංසරණ ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය. right here. කාරක ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන අමුද්‍රව්‍ය තොග අර්ධ නිමි තොග
නිමිතොග අමුද්‍රව්‍ය තොග අර්ධ නිමිතොග නිමිතොග අමුද්‍රව්‍ය තොග අර්ධ නිමිතොග නිමිතොග යන තොග වර්ග තුනෙහි එකතුවයි. යන තොග වර්ග තුනෙහි එකතුවයි. සංසරණ ප්‍රාග්ධනය යනු අමුද්‍රව්‍ය තොග අර්ධ නිමිතොග නිමිතොග යන තොග වර්ග තුනෙහි එකතුවයි. තොග වර්ග තුනෙහි එකතුවයි. නිෂ්පාදන කටයුතු සඳහා භාවිත නොකළ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා නොකළ ගබඩාවල ඇති අමුද්‍රව්‍ය තොගත් නිෂ්පාදනය සඳහා භාවිතා නොකළ ගබඩාවල ඇති අමුද්‍රව්‍ය තොගත් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා නොකළ ගබඩාවල ඇති අමුද්‍රව්‍ය තොගත් නිෂ්පාදන ක්‍රියාවලිය අතරමැද නිෂ්පාදන ක්‍රියාවලිය අතරමැද නිෂ්පාදන ක්‍රියාවලිය අතරමැද නිෂ්පාදන ක්‍රියාවලිය අතරමැද අතරමැද පවත්නා නොනිමි තොගත් නිෂ්පාදන ක්‍රියාවලිය අතරමැද පවත්නා නොනිමි තොගත් කමා නිෂ්පාදන ක්‍රියාවලිය අතරමැද පවත්නා නොනිමි තොගත් කමා නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වී නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වී නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වී වෙළඳපළට යැවීමට සූදානම් කොට ඇති වෙළඳපොළට යැවීමට සූදානම් කොට ඇති වෙළඳපොළට යැවීමට සූදානම් කොට ඇති නිමි භාණ්ඩ තොගත් මීට අයත් වේ. වෙළඳපොළට යැවීමට සූදානම් කොට ඇති නිමි භාණ්ඩ තොගත් මීට අයත් වේ. නිමි භාණ්ඩ තොගත් මීට අයත් වේ. නිමි භාණ්ඩ තොගත් මීට අයත් වේ. හරිද? right. රූල කරලා යන්න පුතේ. මෙම තොග වර්ග තුනෙන් නිෂ්පාදන කටයුතු පහසු වීමක් සිදු වේ. නිෂ්පාදන කටයුතු පහසු වීමක් සිදු වේ. මෙම තොග වර්ග තුනෙන් නිෂ්පාදන කටයුතු පහසු වීමක් සිදු වේ. මෙම තොග වර්ග තුනෙන් නිෂ්පාදන කටයුතු පහසු වීමක් සිදු වේ.
පහසු වීමක් සිදු වේ. නිෂ්පාදන කටයුතු පහසු වීමක් සිදු වේ. නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට උපකාරී වේ. 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 වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමට හැකි 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 වේ. හරි. පුතේ අපි කියනවා මෙන්න මේක. මේ තොග වර්ග තුන පුතේ කර්මාන්ත ශාලාව තුල රැඳිලා තියෙන්නේ කෙටි කාලයක් විතරයි. මේ තොග වර්ග තුන කර්මාන්ත ශාලාව තුල රැඳිලා තියෙන්නේ නැවතිලා තියෙන්නේ කෙටි කාලයක් විතරයි. මේවා වෙළඳපළට යවුව ගමන් පුතේ මේවා පත් වෙනවා මොනවා බවටද? මුදල් බවට. මේවා පත් වෙනවා පුතේ මොනවා බවටද? මුදල් බවට. ලෙඩ යටින් මෙම තොග වර්ග තුන වෙළඳපළ තුල රැඳී පවතී. මෙම තොග වර්ග තුන ආයතනය තුල රැඳී පවතින්නේ මෙම තොග වර්ග තුන ආයතනය තුල රැඳී පවතින්නේ කෙටි කාලයක් පමණි. කෙටි කාලයක් පමණි. කෙටි කාලයක් පමණි. කෙටි කාලයක් පමණි. වෙළඳපළට යවූ විට මුදල් බවට පත්වේ. වෙළඳපළට යවූ විට මුදල් බවට පත්වේ. වෙළඳපළට යවූ විට මුදල් බවට පත්වේ. හරිද? රයිට්. වෙළඳපළට යවූ විට මුදල් බවට පත්වේ. පුතට මම ගිය මාසේ දීපු නිෂ්පාදන පිරිවැය රිවිෂන් ටියුට් එකේ පළවෙනි වීඩියෝ එක දානවා. දැන් දානවා. හරිද? මම ගිය සතියේ දැවෙන අපතර වැඩ හින්දා දැන් දානවා. ඒක බලලා ගිය මාසේ නිෂ්පාදන පිරිවැය ටියුට් එක පුරව ගන්නට ඕන. එහෙනම් ඉතින් අදට කතාව අවසන් කරනවා. ආයුබෝවන්.